දැන් අපි මේ සාකච්ඡාව එහෙනම් මේ දිගට ගෙනියමු කමන්නේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. මේ සමදිනාටම පිරුවන් සරණයි. මේ දැන් අපේ අද තරමක මේ ප්‍රමාදයක් වුණා යම් කටයුතු නිසා මේ නමුත් මේ පහත්ලා මේ ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍ර මණ්ඩලයේ සියලු දෙනාගේම සහභාගීත්වයේ ඇතිව ඉතින් මේ ආරම්භ කරපු පවත්වාගෙන යන අපි වැඩසටහන මේ විදිහටම කරගෙන යම් අපි මම හිතන්නේ පින්වත් ජයන්ත මහත්මයා සියන්තේ විස්තරයක් කරගෙන හිටපු බවක් මට ඇහුණා. ඉතින් මම හිතන්නේ ඒක ප්‍රශ්නයකින් ගොඩ වෙච්ච මතුවෙච්ච කාරණයක්. ඉතින් අපි ඒක ඒ විදිහටම කරගෙන යන ඒක හරි වටිනවා. ඒකම අපේ පින්වතුන්ට මේ ධර්ම කොටස් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන ප්‍රශ්න මේකට යොමු කරන්න පුළුවන්. විවිධ ප්‍රශ්නයක් තිබුණොත් වෙනම ගමු. මේ සාදාල කරගන්න පුළුවන් ඒවා අපි මේ වෙලාවට ගමු. හොඳයි. එහෙනම් ජයන්ත මහත්තයා ඒ කරගෙන ගිය තැන නැවත පටන් ගන්නට බලන්න. ආදේ ස්වාමීන් වහන්සේ අත්‍යක මේක අපි පොදුවේ හමු වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් රූප කියනකොට අපි දන්නවා මේ විපාක නවිපාක ධම්මා නවිපාක මේ විපාක ධම්මා කියන අර්ථයෙන් කතා කරන මේ විපාකයකොත් නෙවෙයි විපාකය හදන දෙයක්ොත් නෙවෙයි කියලා රූප ධර්ම ගැන කතා කරනකොට සමහරවිට එතනදි ප්‍රශ්නයක් මතුවන්නේ ශ්‍රීමති මහත්මිය මත කරා ඒක විස්තර කරගන්නේ කොහොමද කියලා මුගක් වෙලාවට අපි හිතනවා සමහරවිට දැන් අප කියන එක කලින් කරපු කුසලයක විපාකයක් හැටියට ලැබෙන දෙයක් කියලා. ඒකකොට ඒක කොහොමද විස්තර කරගන්නේ කියන අර්ථය තමයි මත කරගත්තේ. ඒ වගේම සමහරවිට අපි හිතනවා يعني කෙනෙක්ගේ අතක් පයක් හැදුනොත් ඒකත් විපාකයක්. ඒ රූපයට වෙන අපි ඒක විකාරයක් නැත්නම් වෙනස් වීමක් විපාකයක් ඇටියට හඳුන්වන අවස්ථා තියෙනවා. නමුත් දැන් මේ ධර්මයේ හැටියට අපිට හොඳටම තේරෙනවා මේ රූප කියන එක විපාක ධර්මයක් නෙවෙයි කියන එක. ඒක පැහැදිලි කර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතනවා ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධයෙන්ද ස්වාමීන් වහන්සේගේ විස්තර කිරීම අපිට උගක් වටී කියලා සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු වෙන්නද ඊළඟ සරණයි. හොඳයි. ඒකේ තියෙනවා හිතන්න තැනක්. ඒ තමයි දැන් ඔය අපි කර්මයෙන් හටගන්න රූප කොටාසයක් තිබෙනවා. සිතින් හටගන්න රූප තියෙනවා. ඒ දෙකම මේ ඇත්තටම ආධ්‍යාත්මික රූප පැත්තට බරයි. අධ්‍යාත්ම රූප ස්වභාවය කියන්නේ. තව තියෙනවා අපේ ජීවිතයේ ඍතු රූප සහ ඍතු රූප සහ ආහාර රූප. ඒවත් තියෙනවා. නමුත් අර කොටස් දෙක හරියටම මේ විශේෂණ යනවා. දැන් මේකේ විපාක කියලා ගත්තයින් පස්සේ තියෙන්නේ ඇත්තටම සිත් තියෙන්නේ. මතක ඇති විපාක ධර්මයේ හැටියට අපි කියපු ධර්ම කොටස් තිබුණා නේද? විපාක ධර්ම හැටියට ගත්තා අපි මතක ඇති කාම ලෝකයේ කාම භූමියේ විපාක දෙන්නා වූ සිත් තිබුණා 23ක් නේද? ඊළඟට තිබුණා අරූප භූමියේ රූපාවචර ලෝකයේ විපාක දෙන්නා වූ සිත් 9ක් තිබුණා. ඊළඟට ලෝකෝත්තර පක්ෂයෙන් ගන්නවා ඵල 4. ඒවත් එක්ක ගන්න චෛතසික ධර්ම තියෙනවා 38ක්.
මේ ටික සලකනවා විපාක ධර්මයේ කියලා. ඊළඟට අපි කතා කරා අර විපාක ධර්ම උපදවන්නා වූ ධර්ම. විපාක ධර්ම උපදවන ධර්මයන්ට කියනවා විපාක ධම්ම කියලා. දැන් අර ඉස්සෙල්ලා කියපු ටික ඔය කියපු කාමාවචර භූමියේ තිබෙනා වූ විපාක 23ක් මහාගත මේ සිත් 9ක් ලෝකෝත්තර ඒවා උපදවන ශක්තිය තිබෙනා වූ කියනවා කුසල සිත් 12යි කුසල පක්ෂයේ වශයෙන් ගත්තයින් පස්සේ 21ක් තියෙන ඒ වගේ දෙන්නා වූ මේ 54ක් තියෙනවා 52ක් තියෙන চৈতසික ධර්ම මේ ටික තමයි තියෙන්නේ. දැන් නේව විපාක නිවිපාක ධම්මා කියලා කියනකොට අපි කතා කරා ඒ තමයි ක්‍රියාසිත ටික තියෙනවා නේව විපාක ධම්මා කියනකොට ක්‍රියාසිත වශයෙන් තියෙනවා කාමාවචර 8යි ඊළඟට රූපාවචර 5යි අරූපාවචර 4යි ඊළඟට තියෙනවා ක්‍රියාසිත අහේතුකක් තියෙනවානේ ගත්තයින් පස්සේ ඔක්කොම වෙනවා 20ක් ඒ එක්කම යෙදෙනා වූ ඒ වාගේ চৈতසික ධර්ම තියෙනවා ඊළඟට රූප 28 තිබෙනවා නිර්වාණ ධාතුව තියෙනවා මේවාට එහෙම කියන්නේ හේතුව නේව විපාක නිර්විපාක ධර්ම මේ වගේ මේක අස්සේ ගණන් ගන්නකොට මේවා නිර්වාණයත් රූප 28ක් ඊළඟට මේ ක්‍රියාසිත වලත් ඒවා යම් කිසි දෙයක විපාකයක් හැටියට සැලකන්නේ නැහැ. ක්‍රියා මාත්‍රා පමණයි. ඊළඟට නිර්වාණ ධාතුවක් ධාතු ස්වභාවයක් පමණයි ඒක යම් කිසි දෙයක විපාකයක් හැටියට ගණන් ගන්නෑ විපාකයක් උපදින දෙයක්ුත් නෙවෙයි තිබෙනවා ක්‍රියා ස්වභාවයක ක්‍රියාසිත එක්ක රූප 28 තිබෙනවා ඒවා විපාක උපදවන්නේ නැති ධර්ම ස්වභාව කියලා. ඊළඟට එතන මේ ප්‍රශ්නයක් වුණා කියලා කිව්ව නේද මොකක් හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ එතනදී විශේෂයෙන්ම රූප කොටස් බැලුවාම දැන් අපි කර්මජ රූප කියන තැනත් අපි ඒකයි සාකච්ඡා කරගෙන ඉන්නේ ඒකේ කර්මයෙන් තමයි උපදින්නේ ඒක විපාකයක් හැටියට නෙවෙයි උපදින්නේ කියලා. ඒ කියන්නේ බක්කලාවට චක්ක ප්‍රසාද වගේ දේවල් ගත්තත් ඒක විපාකයක්ද කියන එක තමයි මතු කරලා ප්‍රශ්නය ආද නැගුණේ. ඔව්. ඒකේ වාස්තවනේ දැන් ඔය කර්ම ස්වභාව කර්ම ස්වરૂපයයි කුසල හෝ අකුසල කර්ම ස්වરૂපයයි ඒකේ බුදු විපාකයි ඔක්කොම නාම ධර්ම පැත්තට යන්නේ. රූප ධර්ම පැත්තට ඒක හසුරුවන්නේ ඒක හේතුව එකක් තියෙනවා අපඤ්ඤ ඵලයේ තිබෙන කර්මජ රූපයක් තියෙනවා ඒක කර්මජ රූපේ විඳින එක්කනක් නෑ යම් කිසි දෙයකින් යම්කිසි ශක්තියකින් ඒක හටගත්තා එහෙ තිබිලා එහෙම නැති වෙලා යනවා. හැබැයි මෙතන මේ කියන කතාවේ මේ ත්‍රිකය කියන්නේ විපාක ත්‍රිකය කියන කොටාසයේ සමකන්නේම විපාක ධර්මයයි විපාක උපදවන්නා වූ ධර්මයයි දෙකම ගණන් ගන්නේ නාම ධර්ම පැත්තට බර කරලා නාම ධර්ම පැත්තට. හැබැයි ඒකේ ඒ ශක්තියේ දැනක කුසලයේ හෝ අකුසලයේ
තැනක තිබෙනවා ඒ නිසා කර්මජ කියන එකෙන් හදලා දෙන්නා වූ මේ රූප ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ රූප ස්වභාවය තිබුණාට විපාක කියන කොටස සලකනකොට අපි ඔක්කොම ගන්නේ චිත්ත ධර්ම සහ චෛතසික ධර්ම. තව එකක් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතනවා. නමුත් කොච්චර දුරට අපේ සිංහතුන්ට ඒක හිතට අහුවේද කියලා එකක් තියෙනවා මම කියන්න. ඔය විපාක කියන වචනය දැනගන්නේ කොහොමදයි? ඔකේ මේ තියෙනවා වචනේ ඇවිල්ලා මූලය පාක කියන එකයි. ඒ කියන්නේ මෝරපු පැසුණු මේරින් ස්වභාවයට පත් වෙච්ච පැසීම් ස්වභාවයට පත් වෙච්ච කියන එකයි ඒකේ තියෙන්නේ. දැන් අපි යම්කිසි වෙලාවක කර්මයක් සිද්ධ කරනවා කියලා කියන්නේ රූපය ආධාර කරගෙන නෙවෙයි කරන්නේ. කියන්නේ රූපයෙන් නෙවෙයි කර්ම සිද්ධ වෙන්නේ. කර්මයට රූපමය ආධාරකයක් ළඟ වශයෙන් දුර වශයෙන් සිද්ධ වුණාට ඇස හරි කනින් ආධාරයෙන් හරි අතපයෙන් හරි මලක් පහනක් පූජා කරන්නට ඒවා රූපමය ආධාරනේ. ඒ ආධාරයෙන් ඒ කර්මයේ සිද්ධ වෙන තැන ඍජුව යන්නේ හිතටයි. රූපය කුසල හරි අකුසල හරි ක්‍රියා රැස් කිරීමේ නිරත වෙන්නේ නැහැ. එතකොට නාම ධර්මයකින් එකතු කරගත්තා වූ නාමමය කර්ම ශක්තිය ඒක නාම ස්වභාවයෙන්ම පැතින් ස්වභාවයට යනවා. ඒක නිසා පාප කියලා කියනවා. නාම ධර්මයක් හැටියටම පාප ස්වභාවයටපත් වෙලා පැතින් ස්වභාවයටපත් වෙලා මේරින් ස්වභාවයටපත් වෙලා ඒක විපාක දෙන වෙලාවට මෙන්න මෙහෙම එකක් කරනවා. අපි යම් කිසි දෙයක් ගන්නවා හැන්දකින්. භාජනයකින් ගන්නවා දෙයක් හැන්දකින්. අරගෙන තියාගෙන ඉඳලා ඊළඟට ඒක අපි අයින් කරනවා හැන්දකින් අරගෙන. අනේ වගේ හැන්ද වෙනයි හැන්දේ තියෙන දේ වෙනයි. අපි යම් කිසි දෙයක් ගන්නේ හැන්දේ උපකාරයක් තියෙනවා. හැබැයි හැන්දේ තියෙන වෙන එක. යමක් දෙනකොට දැක්කදී ඒක තියාගෙන දෙනකොට හැන්දෙන්න දෙනවා. හැබැයි හැන්දෙන් දෙන්න ආදාර වුණාට හැන්දේ තියෙන දේ වෙනයි හැන්ද වෙනයි. අපි කර්මයක් රැස් කිරීමේදී කර්මයේ සිද්ධ වෙන්නේ කය ආධාර කරගෙන හැබැයි කයේ නෙවෙයි කර්මය රැස් වෙන්නේ. ලෝකීය කතා කරාට මේ කාය කර්ම කියලා ඒක කර්මයේ සිද්ධ වෙන්නේ නියම කර්මයේ සිද්ධ වෙන්නේ හිතේ. ආධාරකය තමයි කය. ඊළඟට මලක් පහනක් පූජා කිරීම බාහිර වශයෙන් අර හැන්ද වගේ පාවිච්චි කරපු කර්ම ආධාරකයක් විතරයි කර්මය නෙවෙයි. දැන් මේ විදිහට මේ රූප ආධාර කරගෙන අතින් පයින් බාහිර වස්තු වශයෙන් රූප ආධාර කරගෙන මේක රැස් කරගත්තා නාම ධර්ම කර්මයක්. ඒක විපාක දෙන අවස්ථාවේදී විපාක කියලා කියන්නේ පැහැෙනවා. දැන් අර රූප ආධාර කරගෙන ලබාගත් කර්මය හොඳට මෝරලා ඒක විපාක දෙන්න යනකොට රූපය ආධාර කරගෙන රැස් කරගත්තා වූ කර්මය විපාක දෙන්න යනකොට රූපයක් ආධාර කරගෙනම තමයි ඒක විපාක යන්නේ. අන්න ඒ අවස්ථාවේදී කර්මයේ විපාකයේ කියන එක පැතින් ස්වභාවයටපත් වෙලා විපාකයේ කියන එක යන්නේ ඒ නාම ධර්මයක්මයි. ඒ නාම ධර්මයේ විපාකයට යනකොට ඒකට සුදුසු මේ රූපමය පරිසරයක් හැදෙනවා. ඒකවිල ගත්තේ හැන්ද වගේ රූපය ආධාර කරගෙන ගත්තා. ඊළඟට රූපය ආධාර කරගෙන ඒකේ විපාක දුන්නා. හැබැයි කර්ම විපාකයේ කියන එක සිද්ධ වෙන්නේ නාම ධර්ම ඇතුළෙමයි. ඒක නිසා මේ
කර්ම හැදෙන්නේ හිතේ කර්ම හැදෙන්නේ හිත නාම ධර්ම ආශ්‍රිතවයි. ඒකේ විපාකයේ සකස් කරන්නේ නාම ධර්ම ආශ්‍රිතවයි. අනිත්‍යව ඒකේ ඍජු ඒව නෙවේ ආධාරක පමණයි. ඒක නිසා තමයි ඒකේ විදිහට ඔය කර්ම විපාක කොටසෙන් අයින් කරලා තියෙන්නේ. ඔය එක. තව එකක් තියෙනවා මෙහෙම. හරි අමාරුයි විපාකයේ තේරුම් ගන්න. කර්මයක් සිද්ධ කරනකොට තේරුම් ගැනීමට පුළුවන් හේතුව මේ ටිකක් එක ඕලාරික නිසා සහ ඒකේ උත්සාහවත් බවයි ඒ වගේම කුසල කර්මයක නම් උත්සාහවත් බව අර ඉෂ්ට විපාක ලබා දෙන ශක්තිය ගුණ වීම සහ ශාන්ත ස්වභාවයක් තියෙන කුසල කර්මය. ඒක ටිකක් ඕලාරික දීර්ඝය වැඩි නිසා හිතට අහු කරගන්න තියෙන්නේ. විපාකයේ දෙනකොට ඒක උත්සාහවත් බව නැති නිසා ඒ වගේම හරියම ශාන්ත මෘදු සෞම්‍ය ගතියක් නිෂ්කලංක ගතියක් තියෙන නිසා ඒකේ විපාක වාරය හරි අමාරුයි තේරුම් ගන්න. අනිත් එක මේ හිත භවංගයේ තියෙනකොට භවංගය කියලා කියන්නේ විපාකය. විපාක සිත. ඒ විපාක සිතට සිත කැඩිලා ඒ සිත වෙනස් වෙලා ඊට පස්සේ බාහිර ආරම්භණයකට යනවා. මේ සිද්ධිය දිහා බලන්න අපේ මේ අහගෙන ඉන්න කෙනෙකුට ධර්මයේ පිළිබඳව යම්තරම් ප්‍රමාණයකට අභිධර්මයේ පිළිබඳව සියුම් ධර්ම කාණ්ඩ පිළිබඳව අහලා ප්‍රශ්න කරලා කියවලා යම්තරම් දැනුම් මට්ටමක් තියෙන නිසා මේක තේරුම් ගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ භවංග සිත කියන එක සෞම්‍ය වූ මෘදු වූ නිෂ්කලංක අනුස්සායක මේ චිත්ත ධාරාවක්. ඒ චිත්ත ධාරාව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ හොඳට ඕලාරික වෙච්ච රළු ගොරෝසු ආරම්මණයක් ඒකේ වැඩිච්ච ගමන් බාහිරට ක්‍රියාත්මක වෙච්ච චිත්ත වීතියක් සමාගෙන චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙගෙන යන්න පුළුවන් හේතුව ආරම්මණයක් සැරයි. ඒ වගේම ඒ ආරම්මණය ඍජු නිරෝගීමත් වූ ප්‍රසාදයක් කරහා වැඩුනේ අනුත්සාහිකව ගලාගෙන යනා වූ ශාන්තව ගලාගෙන යනා වූ චිත්ත පහරකට. ඒ චිත්ත පහරකට ගැදුණා. මේ හරියට කියනවා නම් ගඟක වතුර ගලාගෙන යනකොට සමහර තැන් තියෙනවා වතුර උඩින් වැටෙන පල්ලෙහාට වැටෙනකොට ඒ වැටිච්ච තැන සද්දෙත් වැඩි, සැරත් වැඩි, පෙනත් වැඩි, බුබුලුත් වැඩි. හැබැයි එහෙම බලාගෙන ගිහින් සමහර නිකන් තනි තලාව වගේ තිබෙනා වූ තැන්වල වතුර ගලාගෙන යන්නේ හරියම ලතාවකට හිමීට බොහෝම නිකන් මත්තමට හිමීට ගලාගෙන යනවා. මේ අවස්ථා දෙකේ උඩින් පල්ලෙහාට වතුර වැටෙන තැනක බුබුලුත් වැඩි, පෙනත් වැඩි, සැලවිලිත් වැඩි. අපි එතෙන්ට ගලක් ගන්නවා. එතෙන්ට ගලක් ගැහුවාම බලන්න මේ සිද්ධිය ඒ ගලෙට වැටෙනවා. හැබැයි එතන ඒ අපි ගහපු ගල වැටුණයි කියලා කවදාකවත් අර ඒ ගල වැටුණාන් පස්සේ වැටේට යනවනේ වියරල්. එහෙම යන්නේ. ශාන්තව උපශාන්තව බොහොම නිෂ්කලංකව ගලාගෙන යන වතුර තියෙන තැනකට අපි ගලට ගහුවා පස්සේ එතන වතුර ගලාගෙන ගියත් එතන රැලි හැදෙනවා. අර ගල වැටිච්ච තැනින් වටේට රැලි හැදෙනවා. අර හයියෙන් වැටෙන තැනක් වතුර ගලාගෙන යෑමක් තියෙන්නේ. අනිත් තැනක් වතුර ගලාගෙන යෑමක් තියෙන්නේ. භවංග චිත්ත ධාරාව උන්වයි හිමීට ශාන්තව අනුත්සාහිකව ගලාගෙන යනා වූ ජල ධාරාව වගේ විපාක වාරේ ගලාගෙන යනවා.
ඒ වගේ තැනකට බාහිර වශයෙන් සුදුසු ආරම්මණයක් ලැබිච්ච ගමන්ම චිත්ත මේ කියන්නේ වස්තු රූපයක් කරහා කනින් හරි ඇහෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි මනසින් මේ කියන්නේ දිවෙන් හරි ගානෙන් හරි එතකොට අර කියත් කෝලාරික ආරම්මණයක් නිසා සහ වස්තුව නිරෝධනත්කම නිසා අර රිපල් යනවා වගේ නිකන් මේක භවංගේ දල ධාරාවේ භවංගේ චිත්ත ධාරාවේ ස්පර්ශ වෙන සදේක. ඒක නිසා තමයි කැඩෙන්නේ. ඒක නිසා තමයි භවංග ධාරාව වෙනස් වෙලා. ඒ වෙනස් වෙලා ඊට පස්සේ ක්‍රියාත්මක වෙච්ච හේතුට යනවා. ඔක හරි හොඳට තේරෙනවා අපිට. චිත්ත වීතිය අවිචිත්ත වීතිය ඇවිල්ලා ක්‍රියාත්මක වෙච්ච බාහිර ආරම්මණයක් එක්ක ගැට ගැහී යන ක්‍රියාත්මක වෙන මනෝ කියන්නේ ආරම්මන පංචද්වාර ආරම්මන සිත ක්‍රියාත්මකයි. ඒ වගේම ඊළඟට තියෙනවා චක්කු විඥාන සෝත විඥාන හරිය විඥාන සිතක් ක්‍රියාත්මකයි. ඒක විපාකයක්. ඒ වගේම සම්පටිච්ඡේද සිතක් විපාකයක්. ඒ වගේම සංකීර්ණ සිත, වොතපන සිත ඊළඟට ජවන් යනවා. ඊළඟට සදාරම්මන තිබුණුත් යනවා. මේ ඔක්කොම ටිකයි වීතිසිත. මේ වගේ තිබෙනවා ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. අරමුණු සම්බන්ධයෙන්. මේක ටිකක් ඕලාරිකයි. මේ චිත්ත වීතියේ තිබෙනා වූ ඒ සිත්වල ටිකක් සැර ගතියක් තියෙනවා. අරක වගේ නෙවෙයි. මේකත් හිතාගන්න. දැන් මේ පහකටනේ කිව්වේ. ඒ කියන්නේ පංචද්වාරා වචන සිත්තේදී ඒ චිත්ත වීති පහක දුන්නේ හැටිනේ. මේක අමාරු මේකයි තේරුම් ගන්න. මේ අපි ඉස්සර වෙලා කර්මයක් කරනවා. කර්මයක් කරන් පස්සේ ඒ කර්මය දැන් ඉෂ්ටෝ වෙලා තියෙනවා. කර්මය සිද්ධ වුණේ කොහෙද? ඊට ඉස්සර වෙලා මාසේ, ඊට ඉස්සර වෙලා ජීවිතේ කොයි හරි තැනක කර්මයක් සිද්ධ වුණා. ඒ වෙලාවේ තිබිච්ච භවංගය පෙරලා දාලා ජවන් වලින් අපි ගිය ආත්මයේදී ජවන් වලින් කර්මයක් කළා. ඒ ජවන් වලින් කර්මයක් කිරීම සඳහා ඒ වෙලාවට ළඟ හරි දුර හරි තබාගත්ත රූපයක් වස්තුවක් ආධාර වෙලා තියෙනවා. ආධාරකේ වුණාට මේ කර්ම හැදුවේ ජවන්. ඒක නිසා කියනවා ඒ ජවන් වලින් කර්ම හදපු නිසා ඒවට තමයි කියන්නේ විපාක ධර්ම කියලා. විපාක දෙන්න පුළුවන් විදිහ ශක්තිය හැදුවා. හැබැයි ජවන් ටික මතුවෙලා ශක්තියක් හදලා විපාක දෙවන්ට පුළුවන් ඉස්සරහදී විපාක ගුණ කරන ශක්තියක් නාම ධර්ම හැටියට ගුණ කරා ජවන් ටික ආශ්‍රේ ඒ ජවන් ටික ඉතන මෙල්ල ගියා. දැන් මෙල්ල ගියා. හැබැයි ඒ කර්ම මේ හැබැයි නිකන් අර ගොයන් අපි හිතමු මේ නිකන් ඉස්සා. සංවි ඉහළ දැම්මා. එක. කුලිය දෙකද කියන්නේ. ඒ වගේ ජවන් වලින් අර විදිහට කර්මකයක් හැදෙනවා. ඒ එකම ජවන් මැරලා ගියා. හැබැයි ජවන් මැරලා යන්නේ නිකන් නෙවෙයි. ඒකේ එකතු වෙච්ච ශක්තිය අර යන චිත්ත වීතියේ කොහේ හරි තැනකදී ආය උඩට මතුවෙන්න පොපක් වෙන්න ශක්තිය ඒකේ ගැටලා ඒකට ගැට ගහලා ඒකට සම්බන්ධ කරලා ඒ සම්බන්ධතාවයේ හදල තමයි අරක හදාගෙන තමයි අරක නැගෙන්නේ. දැන් අපිට ඒ දරන් අද නැහැ. මේක ඉස්සරලා ජීවිතේදී ඒ කර්ම ආදාපු ජවන් නැහැ. කර්ම ඊට පස්සේ හදලා මොකද කරන්නේ? අර චිත්ත බයින් එකට අතහැරලා දානවා මෝරපන් කියලා. දැන් මේක කර්ම මෝරනවා. කර්ම මෝරන්නේ පරිසරයත් එක්ක ඒ වගේම කාලයක් ගිහිලා ඒ කර්මී සිද්ධ කරන්නට ලබාගත් ආධාරක
ඊළඟට උපකාරගත දේවත් එක්ක ශක්තිය ගැට ගහනන් පස්සේ ඔක හොඳට මෝරලා දැන් මේ කර්ම මෝරන. දැන් අපේ හිතවල ඉස්සර වෙලා කරපු කර්ම ගොඩ මෝර තියෙනවා. සමහර ඒවා හොඳට මෝරලා තියෙනවා. හොඳට මෝරලා. ඒ මෝරපු කර්මය වෙනම ඉන්නේ. කර්මය වෙනම ඉන්නේ. කර්මයේ පොඩි සම්බන්ධතා ලින්ක් එකක් තියෙනවා භවංග සිත්තලට. භවංග සිත්තලට ඒක තියෙන. ඒක හැබැයි භවංග සිතුත් නෙවෙයි. භවංග සිතත් ඇවිල්ලා විපාකයක්. හැබැයි මේ ලයින් එකේ තමයි ඔබ තියෙන්නේ. මෙතරයි මෙහෙමයි කියලා පෙන්වන්නත් බැහැ. නමුත් මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා. ඔක මෙහෙම කියලා බලන්න. මේක අපේ සිංහතුන්ට තේරුම් ගන්නට තව පොඩි උදව්වක් කරන්න අපේ ප්‍රමාණය ඒ තමයි දැන් අපි හිතමු බීජ වර්ගයක් හිතවනවා. ගොයම් ගහක් හරි මොනවා හරි හිතවනවා. අපි හිතමු අඹ ගහක් කියලා. අඹ ගහේ තියෙනවා පැලයක් ඇති කිරීමේ ශක්තිය. ඒක නිසා පොළවේ හැදුවයින් පස්සේ ඒ පොළව ආධාර කරගෙන පොහොර පස්න වතුර ලබාගෙන දැන් මේ අඹ ඇටේ පැලයක් හදනවා. පැලේ හදපු ගමන් අඹ ඇටේ භාවය නැති වෙනවා. ඒ කියන්නේ දැන් අඹ ඇටයක් නැහැ. පැලේ හදපු ගමන් අඹ ඇටේ ගතිය නැති වෙනවා. ඊට පස්සේ ඒක මුල් ගියයින් පස්සේ අඹ ඇටයක් හොයාගන්නම නැහැ. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? බීජ ශක්තිය නෑ. බීජ ශක්තිය තිබුණේ අඹ ඇටේ විතරයි. හැබැයි අඹ දැල්ලට බීජ ශක්තිය නෑ. ඊට පස්සේ ගහ හැදෙනවා. මුල් වලින් කරන්නේ අවශ්‍ය පොහොර ලබා දෙනවා, වතුර ටික ලබා දෙනවා, ගහ වැඩිනවා. හැබැයි ගහේ කඳේ අඹ නෑ. අක්ෂිත් නෑ. මොකවත් නෑ, කොළක් නෑ. හැබැයි ඒක කියනවා ওই විදිහට ප්‍රමාණාත්මකව ගිහිල්ලා මේ ගහ යම් කිසි තැනකට ගියයින් පස්සේ නීරුවෙන් පස්සේ ගහට ප්‍රමාණවත් සාරය ලැබුණා. ගහට ප්‍රමාණවත් වතුර ලැබුණා. ගහට ප්‍රමාණවත් වූ අවුව කුලක ලැබුණායින් පස්සේ යම් කිසි තැනක ඒ අඹ ගහේ උඩම හරි මැද හරි අත්‍යපුයි හරි ආය අඹ ගෙඩියක් හදලා. දැන් මේ කඳේ නෑ. හැබැයි කඳේ නැති වුණාට අර අඹ ඇටේ හදපු තැන අඹ ඇටේ වගේ බීජ ශක්තිය තිබෙන්නා වූ අඹ ගෙඩි හදන්න පුළුවන් ගතියක් යම් කිසි සංවේදීච්ච ධර්ම ස්වභාවයක් අර කඳ දිගේ නගිනවා. අර අතු දිගේ නගිනවා. හැබැයි අත්තක පෙන්නන්නද බෑ, කඳේ පෙන්නන්නද බෑ. අපිට අඹ ගෙඩි මෙච්චරක් තියෙනවා, මෙතනයි මේ අඹ ගෙඩි ශක්තිය කියලා එහෙම කියන්න බෑ. නමුත් ඒකේ ගතිගුණ ස්වභාවයක් ඒකයි කැවිලා බැඳිලා තියෙනවා. ඔය වගේ මේ භවංග ධාරාවට මේ චිත්ත වීතියට ඊළඟට ක්‍රියාත්මක වුණා හෝ වේවා, අක්‍රියාත්මක භවංග ස්වභාවයේ තිබුණා හෝ වේවා, ඒ හිතවලට තිබෙනවා ඉස්සර වෙලා කරපු කර්මයක විපාකයක් පොපක් කරන්න පුළුවන්, මතු කරන්න පුළුවන්, හදන්න පුළුවන් ගති ස්වභාවයක්, ධර්ම ස්වභාවයක් අමුතු විදිහකට හැංගිලා තියෙනවා. ඒකට පරිසරයේ ආවම ඒ කියන්නේ දැන් භවංග චිත්ත වීති ප්‍රමාණය ওই ගලාගෙන යනකොට ඒකට වටේ පරිසරයෙන් ඔය අරමුණු ඊට පස්සේ ආයතන තියෙනවානේ. ආයතන වලට ගැට ගැහෙන යම් කිසි පරිසරයක් හැදෙනවා. ඒ හැදිච්ච ගමන් වෙන්නේ අර ඇතුළත හැංගෙවිලා තිබෙනා වූ පාක ස්වභාවයට නීලින් ස්වභාවයට ගියා වූ ඒ හැංගිලා තිබෙන දේවල් අරටි එකපාරම ඒකේ මතුවෙනවා. එතනින්ම භවංගේ දිගට. දැන් ඒකේ වෙනස බාහිර වශයෙන් වස්තුවක්, බාහිර වශයෙන් අරමුණක්
ගැටිච්ච ගමන්ම වස්තු රූපේ නැත්නම් මේ ප්‍රසාද රූපයේ ඇතිලා කඩාගෙන ගිහිල්ලා භවංග ධාරාව කොල්ලලා ඒකට ගන්නවා. එහෙම එකක් තියෙනවා. මනෝමාරික වශයෙන් විපාකයක් උපදවනකොට ඒක ඇතුළතම තිබෙනා වූ ශක්තිය හදාගෙන ඒකම පාකසිතක් මතු කරලා ඒකේ අරමුණ එතනින් මහදාගන්න. අරමුණ සකස් වීමයි අරමුණ හැදී මතුවීමයි ඒ වගේම හිත බිඳී ආරම්මණයට මනෝද්වාරික වශයෙන් ගමන් කිරීම හරියට එකට සිද්ධ වෙන්නේ. මේක නිසා මේ එතන වෙන්නේ හේතුව තමයි අර නාම ධර්ම කියන දේවල් වල අමුතුම විදිහේ පැසිට් ගතිය මේ ඕකේ ඇත්තේ තියෙනවා. මේ ළඟදී දැන් තියෙනවා මේ එයාපෝට් වල අනවුන්ස් කරනවා මේ සෙල්ෆෝන් වර්ගයක් ඇතුළට ගෙනියන්න දෙපා ප්ලේන් එක ඇතුළට ඔන් බෝඩ් දාන්න දෙපයි කියලා. ඒ තමයි අර Galaxy 7 Samsung Galaxy 7 එක මේ දාන්න දෙපා ඒක එහෙම කියනවා නම් අයින් කරන්න කියලා තියෙනවා. ඒවා ඔන් බෝඩ් ගන්න දෙපා කිසිම බෑගයකට කියලා දැන් අනවුන්ස් කරනවා කියලා. ඔකේ එකක් තියෙනවා. ඒක ගිනි ගන්නවා. ඒ ගිනි ගන්නේ කොහෙද? බැටරිය. ඒක ඔය මේ පින්තූරක් දාලා තියෙනවා. අපේ පින්වතුන් අහලා ඇති දැකලා ඇති ඔය ඒකේ තියෙන තොරතුරු අර වඩා දැන් බලන්න මේ බැටරිය ගන්නකොට ගින්දර තිබුණාද? නැහැ. ඊළඟට පැකට් එකේ තියෙනකොට ගිනි ගත්තද? නැහැ. ඊළඟට පාවිච්චි කරගෙන යනකොට කවුරුවත් ගිනි තිබ්බද? නැහැ. ඒකේ එහෙම තිබිලා ගත්ත ගමන් ගින්දරපත් වෙන්නේ ඒකේ ගිනි ගන්නේ නැහැ. ඊළඟට කවුරුවත් ගින්දර කියන්නේ නැහැ. ඒක එහෙම තිබිලා යම්කිසි වෙලාවක ඒකට සුදුසු පරිසරයේ ඒකේ ඇතුළින්ම මතුවලා ශක්තිය මෝරලා ගොනු වෙලා ඒ පීඩනය ඇතුළට ගිහිල්ලා වැඩිලා ආන්නේ ඒකෙන්ම තමයි ඉදී මේක හටගන්නේ. කවුරුද කියන්නේ? ආන්නේ ඒ වගේ මේරින් ස්වභාවයට පත්වෙච්ච නාම ධර්ම ඒකෙන්ම තමයි විපාක හදවාගෙන එන්නේ. ඒකට අවශ්‍ය රූපමය පරිසරය තමයි ප්‍රතිචාරයෙන් ගන්න. හැබැයි ලෝකයාට කතා කරනකොට මේ නාම ධර්ම පැත්තට ලෝකයාගේ හිත හසුරුවා ගන්නට අමාරුවක් පහසු නිසා දෙහිසි කියලා දෙන්න ආධාරකේ. අපි හිතින් කර්ම රැස් කරනවා කියන එකට වඩා කෙනෙකුට කියලා දෙන්න ලේසි අපි කයින් කර්ම රැස් කරනවා. වචනෙන් කර්ම රැස් කරනවා. ඒ වගේම යන්නේ දේවල් හිතා කර්ම රැස් කරනවා කියලා. ඒක ඕලාරිකයි. අන්නේ ඒක නිසා තමයි වස්තු ආධාර කරගෙන කියලා දෙන්නේ. හැබැයි නියමම කර්මයේ එක්කමතු වීම, රැස්වීම, විපාක ගණයේ යෑම දෙකම සිද්ධ වෙන්නේ නාම ධර්ම ආශ්‍රයයෙන්. මම හිතනවා මේ කොටස මේ තුන්තුනේ යන්තරම් ප්‍රමාණයකට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මොනවාද කියනවා නම් අපි නැවත විමසා බලමු. තේරුම් දවස් මාසයක් වටේ අපේ විදිහට තෙරුවන් සරණයි සායනස අප්‍රමාණ පින් ඇත්තටම භාග්‍යතුන් වහන්සේ මොනතරම් ගැඹුරු ධර්මයක්ද දේශනා කළා කියන්නේ අපේ ප්‍රඥාවට ගෝචර නැති තරම් හුඟක්ම බරපතල බව තේරුණා. ඇත්තටම මේ වගේම මේ නාම ධර්ම රූප ධර්ම අතර වෙනස තවදුරටත් පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ දැන් පටිසන්ධියෙන් පස්සේ ඇති වෙන භවංග සිත ඊට පස්සේ කාලයක් තිස්සේ කුසල දහම් කරගෙන යන කෙනෙක්. ඒ කියන්නේ මේ ලෝකෝත්තර මට්ටමේ නෙමෙයි කාමාවචර කුසල් කරලා දැන් රූපාවචර මට්ටමට වගේ එන කෙනෙක්. ඒ ජීවිත කාලයේ ඒ ධානා මට්ටම් වල ඉන්නකොට අර භවාංග වල වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කුසල් රැස් කරලා
එහෙම මේ අර උප්පත්තියදී ලැබපු භවාංග නෙමෙයිද? එතකොට එහෙම නැත්නම් වෙන කොහේ හරි යම් තැනකද ඒ ශක්තිය තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා. තේරුවන් සරණයි. හොඳයි. ඒක පැහැදිලි. හොඳයි. ඒ ප්‍රශ්නේ ගොඩනගපු එක හරිය හොඳයි. හැම දිනාටම ඒ ප්‍රශ්නයට ලැබෙනා වූ ධර්මමය පිළිතුර ප්‍රයෝජනවත් වෙනවා. යම්කිසි ජීවිතයක ප්‍රතිසන්දිය ඇති වුණාම ප්‍රතිසන්දී සිටින් දෙවෙනි සිට භවාංග ගත වෙලා ඊළඟට දිගටම ඒ භවංග චක්‍රයේ භවංග ධාරාව යනවා. ඒ භවංග සිත ප්‍රතිසන්දි සිතට සමානයි. ප්‍රතිසන්දි සිතත් විපාක සිතක් භවංග සිත තේලිය විපාක සිත. වෙනස මොකද ප්‍රතිසන්දි සිතේ කර්මය බලවත් වෙනවා. ඒක නිසා එතනට කර්මය ආධාර කරගත්තා කර්මය ආධාර කරගත්ත රූප ස්වභාවයන් මතු කරන්නට පුළුවන් ගැටි තියෙනවා. මේ භවංගී තිබෙන්නේ චිත්තජ රූප මතු කරන්න පුළුවන් ගැටි තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඊළඟට අපි ඔය කියපු හැටියට භවංග සිත් දැන් කාමාවචර සිතකින් මෙහි ඉපදිලා ප්‍රතිසන්දි වුණා කාමාවචර සිතෙන් භවංග සිත් දිගට යනවා. අපි කොච්චර භාවනා කළත් රූපාවචර ධ්‍යාන ලැබුවත් අරූපාවචර ධ්‍යාන ලැබුවත් කවදාකවත්ම ප්‍රතිසන්දියෙන් ගත්තා වූ හිතට සමාන වූ භවංග ජල ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ අවසාන චුතියෙන් පස්සේ. අපි හිතමු මෙහෙම. ඔකට හොඳ උදාහරණයක් කියන්න. සරියුත් ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පවුලක උපදිනවා හොඳ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක බලයෙන්. හොඳ ඥාන සම්ප්‍රයුක්තව සිදු කරපු කාමාවචර කුසලයකින් තමයි සරියුත් ස්වාමීන් වහන්සේ මව් කුසලක උපදින්නේ. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද කියන්නේ කාමාවචර සිතකින් ඉපදුණයි කියලා. කාමාවචර සිතකින් ඉපදුණයි කියලා කියන්නේ මනුස්ස ලෝකේ කාම ලෝකයක් කියන්නේ. කාම සිතකින් ඉපදුණා උන්වහන්සේගේ භවංග සිත ඒ උපන්නා වූ ප්‍රතිසන්දි සිතයි. සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඊළඟට අසජී ස්වාමීන් වහන්සේගෙන් දර්ශනයෙන් බණ අහලා සෝවාන් වෙච්ච උග්ගටිතඤ්ඤ උත්තමයන් වහන්සේ නම. උග්ගටිතඤ්ඤ පුජ්‍යල උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේ හොඳට ධර්මයේ ඇහුවා, මෙනෙහි කරා, පුරුදු කරා. උන්වහන්සේගේ ඥාන සම්භාරය ඉතාම ඉහළයි. හැබැයි උන්වහන්සේගේ ඒ බණ අහන වෙලාවේ ඇති වෙනවා නම් යම්කිසි අතරමැද භවංග, ඒ භවංග ඔක්කොම ප්‍රතිසන්දියට සමානයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ තේරුම් පාන මහත් කොමකට කලින් තේරුම් පාන ශ්‍රාවකයන් වහන්සේ. ඒ වෙලාවේදී පරිනිර්වාණයට යනකොට සිද්ධියක් වෙනවා මෙන්න මේ. පරිනිර්වාණයටපත් වෙන්න කලින් සරියුත් ස්වාමීන් වහන්සේ ඉර්ධිපාතිහාරය පාන. ඒ වගේම ඉර්ධි පෙන්නලා ඒ වගේම උන්වහන්සේගේ ඒ සමාපatti සමවලට ගිහිල්ලා අවසානයේදී අර උන්වහන්සේගේ මෞතුමිය විතරදී අවසානයේදී උන්වහන්සේ මේ නිර්වාණයටපත් වෙනවා. නිර්වාණයටපත් වීමේදී මරණාසන්න චිත්ත වීතියක් යනවා. මරණාසන්න චිත්ත වීතියේ අවසාන හිත කියනවා චුතිසිත කියලා. ඒ චුතිසිත සමානයි උන්වහන්සේගේ භවංග සිතට. ඇත්තටම කියනවා නම් ඒ චුතිසිතේ කියලා කියන්නේ
සරියුත් ස්වාමීන් වහන්සේ මව් කුසේ උපදිනකොට ගත්තා වූ සිතට සමාන සිතක්. ඒකත් ඇත්ත වශයෙන්ම භවංග සිතක් තමයි. සරියුත් ස්වාමීන් වහන්සේගේ භවංග තීරියක් තියෙනවා මව් කුසේ ඉපදිච්ච වෙලාවෙන් ඉඳලා දිගට ආපු ඒ භවංග සිත්තේලියේ අවසාන භවංග සිත තමයි ඔය චුතිය කියලා අපි කතා කරන්නේ. ඒ අවසාන භවංග සිතට අවසාන භවංගය කියන්නේ නැතුව වෙන නමක් කියනවා. ඒක අවසානම වෙන නිසා චුතිය කියලා කියනවා. ඒ චුති සිතෙන් පස්සේ උන්වහන්සේට සිත් පහළ වෙන්නේ නැහැ. ඒක තමයි නිවනටපත් වුණා කියලා කියන්නේ. ඒක නිසා මේ අවසාන භව දැන් උන්වහන්සේ ඒ අවසාන භවංගයේ වෙන්නේ ඉස්සරලා සෝවාන් වුණා, මාර්ගසිත පහළ වුණා, ඵලසිත පහළ වුණා, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ගසිත පහළ වුණා, ඵලසිත පහළ වුණා, නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඔය ඔක්කොම ටික කරන්නේ. හැබැයි මොන දේ කරා? උන්වහන්සේ අවසානයේදී පිරිනිවන් පානකොට අවසාන හිත ඇවිල්ලා අර චුති ප්‍රතිසන්දිය ගත්ත චුතිසිතමයි. ඒක නිසා කොච්චර භාවනා කරත් අපි අපේ භවංග චිත්ත ධාරාව නැදින් වෙනස් කරන්න බෑ. ඒ චුති ඒ භවංග ටික වෙනස් වෙන්නේ නැවත ප්‍රතිසන්දියකින් නැවත පොදේ හරි ආරම්භ වුණොත් විතරයි. මම හිතනවා මේක තේරෙන්න ඇති. තේරුම් ගන්න. ඔව් ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම දන්නේ නැහැ ඔබ වහන්සේ යම්කිසි මාතෘකාවක් සාකච්ඡා කරන්න හිතේ තියාගෙන සම්බන්ධ වෙලා ඉස්සර ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව අපිට දැනුම් දීමක් කරන්න ස්වාමීන් වහන්සේ. මේ මට ඕනකම තිබුණා මේ ලොකු කොටසක් කියලා දෙන්න අපි මේ විඥානය පිළිබඳව නෙමෙයි මේ ප්‍රඥාව පිළිබඳව විඥානය පිළිබඳව කියලා දෙන්න ඕන කමක් තිබුණා. ප්‍රඥාව පිළිබඳව කියලා දෙන්න ඕන කමක් තිබුණා. ඒක හේතුව අපේ පින්වතුන් අහලා තිබෙනා වූ සමහර ප්‍රශ්න නිසා. ඒ ප්‍රශ්න අහුවන් පස්සේ හරි උපකාරයක් වෙනවා. හේතුව එතකොට දැනෙනවා මේ කොටස කියලා දුන්නොත් පිහිටක් වෙයි කියලා. ඒ එකක් තමයි මේ හේතුව මේ අර අහලා තිබුණා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියනකොට ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තිබෙනවා මේ තැන් කීපයකම එකම මූල ධර්මයේ නම් වෙනස් කරලා. ඉතින් ඇයි එහෙම දෙන්න හේතුව කියන එක එකම ධර්මයක් නම් මූලයේ හැටියට ඇයි ඒකේ ඉන්න තැන් වලින් වෙනස් කරන්නේ කියලා දෙනවා. ඒක මතනේ විඥානයේ තිබෙනා වූ ස්වરૂපයත් එක්ක අරගෙන තමයි මට ඒක කියන්න ඕනකම තිබුණේ. නමුත් කමක් නැහැ මම කොටසක් කියන්නම් මේකෙන්. ඉතිරි අවශේෂයක් තියෙනවා මේ ඉතිරි ශේෂයක් තියෙනවා නම් අපි ඉස්සරහදී ගනිමු. දැන් බලන්න සතිපට්ඨාන මේ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගොඩවල් කීපයකට හදනවා. බලන්න පළවෙනි ගොඩවල් තුන හතර ගොඩවල් තුනක් තියෙනවානේ. ඒ තමයි සතිපට්ඨාන හතර. ඒක සිහියෙනි මුල් වෙන්නේ. සතිපට්ඨාන ධර්ම හතර. මේ සතිපට්ඨාන ධර්ම හතරම සිහිය. කායානුපස්සනා සති, වේදනානුපස්සනා සති, චිත්තානුපස්සනා සති, ධම්මානුපස්සනා සති. ඇයි මේ සතිය මේ විදිහට එකම සතිය කියලා ඔය හතරම එකට දාන්න නැතුව හතරක් කළේ. සබ්දේ ඇහෙනකොටම තේරෙනවා අරමුණට ප්‍රධානත්වය දීලා තමයි සතියට නම දැරුවේ කියලා. ඒ සිහිය කය සම්බන්ධයෙන් යොදන සිහිය නාම ධර්ම වේදනාවෙන් සම්බන්ධයෙන් චිත්තේ පිළිබඳව ධර්මයේ පිළිබඳව යොදනින් අරමුණට
අරමුණේ තියෙන වෙනස්කම් හතරක් දක්වලා තමයි සිහියට නම් දෙන්නේ. හැබැයි එතන ධර්ම හතරක් තියෙනවා. ඔතන සිහිය තියෙනවා. ඊළඟට යනවා දෙවෙනි කුලට යනවා ඉර්ධිපාද මේ සතර සම්‍යක් ප්‍රධාන තියෙනවා ඉර්ධිපාද තියෙනවා. එතන ඒ කියන්නේ ඉර්ධිපාදයි මේ සම්‍යක් ප්‍රධාන වීර්යය තිබෙනවා එකම වීර්ය ආකාර හතරකට දක්වලා. ඊළඟට ඉර්ධිපාද වලට ගියන් පස්සේ තියෙනවා මෙහෙම ඡන්ද ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද, ඡන්ද ඉර්ධිපාද, වීර්ය ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද, විමර්ශන ඉර්ධිපාද. ඒකේ තියෙනවා බලන්න ඡන්දේ කියලා කියන්නේ ඡන්ද ඉර්ධිපාද කැමැත්ත. ඒක චෛතසික ධර්මයක්. ඊළඟට විරි ඉර්ධිපාදය කියලා කියන්නේ ඒතර ඉස්සෙල්ලා කතා කරපු ඉර්ධිපාද ධර්ම. මේ කියන්නේ ඉස්සෙල්ලා කතා කරපු වීර්යම මෙතන කියන ඉර්ධි කියලා. ඊළඟට චිත්ත ඉර්ධිපාදය කියලා කියන්නේ සිතම අධිෂ්ඨාන ශක්තිය. ඊට පස්සේ මේ විමර්ශය කියලා කියන්නේ ප්‍රඥාව. මේ දක්වාම කියලා තියෙන සතියයි, වීර්යයයි, ඡන්දයයි, සිතයි, ප්‍රඥාව. අපි තව ටිකක් ඉස්සරහට යනකොට කියනවා තව ධර්ම පහක් කියනවා ඉන්ද්‍රිය සහ බල කියලා. ඒකන කියනවා සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. සද්ධා බලය, වීර්ය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියනකොට එතෙන් එකතු වෙනවා ශ්‍රද්ධාව කියන ධර්මයයි වීර්ය ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඊට පස්සේ සතියත් ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඒකත් මෙතන කියවෙනවා. සමාධිය කියලා ඒකග්ගතාවය එකතු වෙනවා. ඊළඟට ප්‍රඥාව කියන එක විමර්ශය කියලා කිව්වා. ඔය පහම තමයි යන්නේ බල ධර්ම වලට. ඊළඟට බුද්ධංග කාණ්ඩයට ගියන් පස්සේ එතන තියෙනවා සතිය සතිචෛතසිකය, ධම්මවිචය කියලා කියන්නේ ප්‍රඥාව, වීර්යය කියලා කියන්නේ වීර්යචෛතසිකය, ඊළඟට ප්‍රීතිය කියලා කියන්නේ ප්‍රීතිචෛතසිකය, පස්සද්ධිය කියලා කියන්නේ පස්සද්ධි ස්වභාවයේ චෛතසික ධර්ම, ඊළඟට සමාධිය කියලා කියන්නේ සමාධි ඒකග්ගතාවය, උපේක්ෂා කියලා කියන්නේ පස්පමාදත්තායේ උපේක්ෂා ධර්මය. ඒ ධර්මතා ටික ගිහිල්ලා ඊට පස්සේ යනවා සම්මා දිට්ඨිය කියලා යනවා ප්‍රඥාව. ඊට පස්සේ විතර්කය යනවා මේ සංකල්ප හැටියට. ඊළඟට සම්මා වාචා කම්මන්ත දෙක යනවා, ආජීවය යනවා, සම්මා ආජීවයේ වීර්ය ආය කියනවා, සතිය කියනවා, සමාධිය කියනවා. දැන් බලන් පස්සේ මෙතන එකම ධර්ම ටිකක් තමයි මේ 4-5 පොලක මේ ගෙවසෙන්නේ. ඉතින් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා මේ ඔය ප්‍රශ්න අහලා තිබුණා. ඇයි එහෙම වෙන්නේ? මේ එකම ධර්මයක් ඇයි මේක තේරුම් ගන්න බැහැ කියලා. ඒක මෙහෙමයි කියන්නේ. ඒක මෙහෙමයි වෙන්නේ. එක ධර්මයක තිබෙනවා අපි ඔය මේ මිනිස්සුන්ට ප්‍රත්‍යඥ මිනිස්සුන්ට කියන්න ඒ අයට තේරුම් ගැනීම සඳහා කියලා දෙන්න එක එක ප්‍රධාන කරුණු මුල් කරගත්තට ඒක ධර්මයක තිබෙනවා ක්‍රියාකාරී ස්වභාව රාශියක්. ඒක ධර්මයක ක්‍රියාකාරී ධර්ම රාශියක් තියෙනවා. ඒ ක්‍රියාකාරී ධර්ම රාශිය එක වෙලාවකට ගලපන්න පුළුවන් කැලල ඉදිරිපත් කරලා තමයි කියන්නේ. දැන් බලන්න ඒකට උදාහරණයක් හැටියට කිව්වොත් මෙහෙම මිනිස්සු වතුර බොනවා. වතුර බොනකොට ඒ මොනවද බොන්නේ? වතුර. ඒ වතුර වල බලන්න තියෙන ගුණ ස්වභාවය, ක්‍රියාකාරී ස්වභාවය බලන්න මෙහෙම
වතුර වල තිබෙනවා පිපාසයේ සංසිඳවන්නා වූ ගතිය, ගුණය කියලා. ඒකනේ බොන්නේ. පිපාසයේ සංසිඳවන්න පුළුවන් අනිත් එක තමයි වතුර ජරාව ඉවත් කරන්නට පිරිසිදු කිරීම සඳහා හොදන්න පාවිච්චි කරනවා. වතුර බොන්න පාවිච්චි කරනවා, පිපාසයේ සංසිඳවනවා. ඊළඟට වතුර සෝදන්න පාවිච්චි කරනවා. ඊළඟට වතුර අපි නාන්න පාවිච්චි කරනවා. ඒ ඇයි වතුරේ තිබෙනවා නාල සිසිල් කරන ගුණය. වතුරේ තියෙනවා පිපාසයේ සංසිඳවන බොන්න පුළුවන් ගුණය. වතුරේ තිබෙනවා මේ හෝදවලා කටකුණු ඉවත් කරන ස්වභාවය. වතුරේ තිබෙනවා යම්කිසි තලයකට දැම්මෙන් පස්සේ තලයට උදව් කරන උපකාර කරන ගතිය. ඒ වගේම තියෙනවා වතුරේ දැම්මෙන් පස්සේ කොන්ක්‍රීට් අනන්න පුළුවන්, බදාම අනන්න පුළුවන් ඒවා මිශ්‍රණයකට පාවිච්චි කරන ගතිය තියෙනවා. ඒක නිසා එක වතුරක එක්කෙනෙක් වතුර බොනකොට ඒකේ ASCII කිව්වේ නැති වුණාට මෙන්න මේ ටිකක් තියෙනවා. එයා බොන්නේ වතුර පිපාසයේ සංසිඳවා ගන්නට හැබෑව. එයා බොන්නේ හෝදවන ගුණයක්. ඒ කියන්නේ යමක් හෝදවන ටික තමයි බොන්නේ. එයා බොන්නේ මේ වතුර බොනකොට කුණු ඉවත් කරන ධර්මයක් වතුරක් බොන ගතියක් තියෙනවා. බදාන ආනන්ද ගන්නා වූ දෙයක් බොන ගතියක් උඩ තියෙනවා. කලයකට දාන ගතිය බොන ගතියක් උඩ තියෙනවා. ඒ වගේම නාන්ට ගන්න එකක්, හොදන්ට ගන්න එකක්, බොන්ට ගන්න එකක්, කලයකට දාන්න ගන්න එකක්, බදාම වතුර ගන්න එක හැම එකක්ම ඔය බොන වතුර ASCII තියෙනවා. හැබැයි අපි මේ වතුර බහුකාර්යයක් සිද්ධ කරාට බහුකාර්ය ධර්ම ඒකේ ගැඹෙලා තිබුණාට අපි ඒක පාවිච්චි කරන්නේ ඒකේ තිබෙන ගුණ රාශිය වෙන් කරලා අරගෙන පාවිච්චි කරන්නේ ඒ ක්‍රියාව තියෙන තැනට ගියාම එතෙන්ට ගැලපෙන එක විතරයි ගන්නෙ. දැන් අපි ඒක නිසා කියන්නේ නැහැ මේ බදාම ඇනීම සඳහා ගන්න දෙයක් බොනවා කියලා කියන්නේ එයා ඒ වෙලාවට කිය වතුර බොන වෙලාවට කියන්නේ පිපාසය සංසිඳවා ගන්නට වතුර බොනවා. පිපාසය සංසිඳවා ගන්නට නානවා කියලා කියන්නේ. ඒ කියන්නේ නාන්න සුදුසු දේ නානවා. අනිත් එක තමයි හෝදන ක්‍රියාව කරන්න පුළුවන්කම නිසා එතනදී ඒ වෙලාවට වතුරෙන් හෝදනවා කියලා කියනවා. එකම වතුර ඇතුලේ හරි ගොඩාක් තියෙනවා ගුණ ස්වභාව. අන්න ඒ වගේ වීර්ය කියන ධර්මයේ තිබෙනවා ගුණ ස්වභාව රාශියක්. ඒ වීර්ය කියන ධර්මයේ තිබෙනවා ගුණ ස්වභාව රාශියක් බහුකාර්යයි. ඒක නිසා එක වෙලාවකට වීර්ය ගත්තන් පස්සේ ඒකේ ඉන්ද්‍රිය ගුණේ තියෙනවා. ඒකේ බල ගුණේ තිබෙනවා. සම්‍යක් ප්‍රධාන ගුණේ තිබෙනවා. ඒ වගේම ඉර්ධිපාද ගුණය තිබෙනවා. ඒකේ බොද්ධංග ගුණයකුත් තියෙනවා. ඒකේ තියෙන මාර්ගාංග ගුණයකුත් තියෙනවා. ඒ නිසා ගුණ ධර්ම ගොඩාක් මේ බහුකාර්ය කරන්න පුළුවන් ගුණයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ ගුණ කොච්චර තිබුණාත් ඒ ගුණය වීර්ය අරගෙන යම්කිසි තැනකට ඔය සත්‍විස් බෝධිපාක්ෂික මණ්ඩලයේ යම්කිසි තැනකට ගලපනකොට ඒ ගලපන්නේ ඒ වෙලාවට එතෙන්ට අදාළ කාර්ය ඉස්මතු කරලා විතරයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ශ්‍රද්ධාවන්ත කෙනෙකුතුම තේරුම් ගන්නට එක ධර්මයක් ගන්නකොට ඒ ධර්මය ඇතුලේ තිබෙනවා අපි එකක් කිව්වට ඒක ඇස්සේ බහුකාර්ය ගුණයක් තියෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයට ගියන් පස්සේ මේ පින්තුන්ට සජීවීව පැහැදිලිව පිරිසිදුව ওই කාරණේ දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පින්තුන්ගේ ජීවිතයක් ගන්න බලන්න.
එක වෙලාවකට උයන ගුණේ තිබෙනවා. එක වෙලාවකට කියවන ගුණේ තිබෙනවා. එක වෙලාවකට ආහන ගුණේ තිබෙනවා. එක වෙලාවකට උදව් කරන ගුණේ තියෙනවා. එක වෙලාවකට රියපදවන ගුණේ තියෙනවා. ඒ නිසා මේ එක්කෙනෙකුගේ ජීවිතයේ බහුකාර්යය. සමහර ධර්ම තිබෙනවා කාර්ය 1 2 කරනවා 3 4 කරනවා 5 6 කරනවා. ඒ නිසා බහුකාර්යය තියෙනවා. උන්න ඒ නිසා තමයි ඔය මූලික ධර්ම කොටස් ටිකක් ඔය 37ක යන මණ්ඩලයේ විවිධ පැතිකඩ වලට ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕකත් මට කියන්න ඕනෑකම තිබුණා. විඥානයේ තිබෙන අවතරූපයකුත් තියෙනවා. ඒක කියන්න අපි මේ වෙලාව නැතුව වෙන වෙලාවක ගමු. තේරුම් ගන්න. තේරුම් ගන්න සම්මාස බොහොම පිං මම හිතනවා අද අපිට සාකච්ඡාව නිමා කරන කාලයකට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. වාස්තවික කාලේ කොයි ආකාරයකද කියලා පොඩ්ඩක් සඳහන් කරන්න ස්වාමීන් වහන්සේ. මම කරන්න දැන් මාගේ වෙලාව 11:24යි. එහෙනම් සාකච්ඡා නිමා කරන කාලේ හරි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ සම්බන්ධයෙන් මම ඉතාම ගෞරවයෙන් මේමති මාසෙට යොමු වෙනවා. තවත් ස්වාමීන් වහන්සේ ඉස්සර කරන දේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අපි නැවත වතාවක ඒවා සාකච්ඡාවට ගමු කියලා යෝජනා කරනවා. අද කාල වේලාව කරකලා බලලා එහෙනම් ශ්‍රීමති මහත්මිය මම ඔබ ඔක්කොම යොමු වෙනවා. ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා සාකච්ඡාව නිමා කරමු. සිරුවන් සරණයි. හොඳයි මම එහෙනම් ශ්‍රීමති මහත්මියට වෙනනම් අද සාකච්ඡාව නිමා කරන්න සිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපිට බොහෝ කාලයක් තිස්සේ තිබිච්ච විතර්ක කීපයක් සංසිඳවා ගන්න පුළුවන් වුණා, සමතේකටපත් කරගන්න. අද ධර්මදේශනාව ඉතාම වැදගත් ධර්මදේශනාවක්. එවැනි කරුණු පහදා දීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් උත්තරේදීව කල්යාණ මිතුරියන් පිරිස සෑම දිනා වෙනුවෙන් নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප සෑම සියලුම දෙනා රැස් කරගත් සියලු කුසල අනුමෝදන් වේවා. ඔබ වහන්සේ සතු සියලු කුසලානිසංස බලයෙන්ොත් ඒ සියලු කුසල් බලයෙන්ොත් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥාව දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඊතා සුව පහසුවෙන් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරමින් දීර්ඝායුෂ ජීවිතයක් ගත කරමින් පතන බෝධියකින් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේ හැදු වැඩු දෙමෝපියන්ටත් ආචාර්ය ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත් මේ සියලු පින් බලයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. අප සෑම සියලුම දෙනා වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කාලය ධනෙ කැප කරමින් අවුරුදු ගණනාවක් තිස්සේ මෙවැනි ධර්ම ප්‍රචාරක සේවාවක් කරන ලෝකේ පුරා ධර්මයේ විදලා දෙන කල්යාණ මිත්‍ර දලුවත් මහත්මයාණන්ටත් ඒ ආකාරයටම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබමින් එතුමාගේ ප්‍රාර්ථනා අනුව ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. මේ ජීවිතයේ අවසාන මොහොත දක්වා නිදුක් නිරෝගී සුවපත්ව දීර්ඝායුෂ ජීවිතයක් ගත කරන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම මේ පවුලේ සෑම සියලුම දෙනාට ඒ ආකාරයටම යහපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් පතන බෝධි වලින් නිර්වාණ අවබෝධය කරගන්න හේතු වේවා, වාසනාව වේවා. සහභාගී වන සෑම කල්යාණ මිත්‍රයන්ටත් ඒ සෑම සියලුම පින් බලයෙන් එතුමන් පතන ආකාරයට සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. නිවන් දක්නා ජාති දක්වා අප සෑම සියලුම දිනාට උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තියක් සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා සුව පහසුවෙන් මේ මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යාගන්න හේතු වේවා, වාසනාව. ත්වන් සරණයි. හොඳයි. මේ එහෙනම් අපේ මේ පින්වත් මහත්මිය ආශිර්වාද කරා කරන දිනාටම අපි මේ වෙලාවේදී ඒ වගේම තුන්රුවන් ගුණ සිහිපත් කරලා මෛත්‍රියෙන් සෙත්පතනවා. සෑම දිනාටම මේ අද දවසේ සද්ධර්මයේ පුරාගෙන මේ ධර්ම මණ්ඩපයේ සික්කාස් වෙලා පින්වත් ලබුවත් මහත්මයා එකාස් කරගෙන සුපුරුදු පරිදි නිවැර සටහන මේ විදිහට සිද්ධ කරගත්තා. ඒ වගේම සැකසාංකා තිබෙනා වූ ධර්ම කොටස් පිළිබඳව සැක නැති කරගන්නට අවස්ථාව සැලසුණා. ධර්මයේ ඇසීමෙන් සාකච්ඡා කිරීම තුළින් උපදවාගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්
අපි මේ වෙලාවේදී පින්වත් ලලිත් අඩුවක් මහත්මයාට සෙත්පතින සඳහා යොදා ගන්නවා. මේ පින් බලයෙන් සහ තුන්වන් සතුවමන් කතරිමාන ගුණ බලයෙන් පින්වත් මහත්මයාටත් මහත්මියට දරුවන්ටත් සෑම දිනකට ශාන්තියක් සැපයක් වේවා. නිරෝගී භාවයේ විශේෂින් සැලසේවා. මේ පින්වත් ධර්ම මණ්ඩපයේ සිටිනා වූ සියලුම මහත් මහත්මීන්ට සත්පුරුෂයන්ට ඒ කාන්තේම ධර්මාභූතිය සිද්ධ වේවා. ඒ වගේම තව ඉතාමත්ම ගැඹීර වූ ධර්ම කොටස් පිළිබඳව හොයා බලමින් හරියට මේ නැණික් හොයාගෙන යන නැණික් කපල් කරුවන් ඒ ගැඹුරු තැන් වලට ගිහිල්ලා වලවල් හාරලා ධර්මයේ මතක් මේ කියන්නේ නැණික් මත කර ගන්නවා වගේ මේ ධර්ම කාණ්ඩවල අස්සට රිංගවල මනසින් මානසිකාරයෙන් සිහියෙන් නුවණින් ඒ දහම් ගොඩවල් පතුරට දැහැලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ධර්ම අතු කරලා ඒවා රංගුවන් නැගික් වගේ සිතින් බලලා මෙනෙහි කළ වගේ තිබෙනා වූ සාරේ හිතට දරාගෙන පරම ශාන්ත වූ මානික්‍ය ධර්මයට වන ඒලාගෙන් සූක්ෂම ධර්මයක් වන නිර්වාණ ධාතුවට පිළිසෙන්ට හැම දිනාටම මේ මාර්ගයක් වේවා ප්‍රතිපදාවක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරනවා. වගේම අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට කඩවැද්දේ සේදිනවංශ මහා ස්වාමීන් වහන්සේට මාතෘ ශ්‍රී ඥානාරාම මහා උපාධ්‍යයන් වහන්සේට අපගේ ගෞරවනීය නාවුනි හරිධම මහා ස්වාමීන් වහන්සේට මේ කුසල් අත්පත්ලා වහන්සේලා ලබා තිබෙන අලි ජීවිතවල සිට මේ පින් දැක අනුමෝදන් වේ. සතුටටපත් වේ උන්වහන්සේලාගේ කාරණේ ගුණ ධර්ම වලට අතිරේක බලයක් ශක්තියක් හැටියට මේ පිනත් එකතු කරගනිත්වා අනුමෝදන් වේවා. උන්වහන්සේලාට පතන බෝධි වේගෙන් කිසිම අමාමහ නිර්වාණ ධාතු සැලසේවා කියලා මේ පින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෑම දිනකටම නැවත වතාවක් ධර්මයේ නිස්කාසයෙන් නිරෝධී භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. සාදු සාදු